नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा tapi abidarana පාඩම ඉනෝපිට වගේ කරලා තියෙනවා. මේ තරම් කියලා දීලා නැහැ. කාණ්ඩ කියනවා දැන් සෝරොච්චර තේරුම් ගන්නේ නැහැ. දැන්නේ තේරෙන්නේ කියලා කියනවා. ඉල්ලීමක් කළාන් අභිධර්මික කියලා මොකුත් දන්නේ නැති අයට අලුතෙන් ඉගෙන ගන්න කියලා දෙන්න කියලා. මේ කාරණයක් දෙන්න කරලා අපට පුළුවන් තරම් සරල කරලා කියනවා. ඉතින් මේ දැනුම ඔබට කොච්චර වැදගත් වෙනවද කියලා තේරෙන්නට ඇති පොහොය දවසේ අපි වැඩසටහන කරනකොට පැය 5කට අධික කාලයක් කරපටාන ධර්ම දිනාව කොච්චර මේ අපි දැන් මුල ඉඳලා කියාගෙන ආපු පාදේ ඉඳලා කියාගෙන ආපු මේ කාරණා මොනතරම් ඒකට පදනමක් වෙනවද ඒ කාරණා තේරුම් ගැනීමට කොච්චර දිරිදීමක් වෙනවද කියලා ඔබට තේරෙනවා. ඒ කියන්නේ අභිධර්මයේ කියලා කියන්නේ අපි ගත්තට පස්සේ මේ චන්ද්‍රිකාව කියලා කියන්නේ මේක මාතෘකා රූපණේ සුද්ධ බුද්ධ වචනේ කුසල ධම්මා අව්‍යාකත ධම්මාදී වශයෙන් විදිහට මාතෘකා කියලා තියනවානේ ශිදිල් කක්ෂා 100ක් ටික 100යි දුක දෙකේවා ටික 22යි දුක දෙකේවා 100යි විදිහට. ඒකට ඒ ඉන්නේ එතෙන්ද එන්න අපි මේ ප්‍රවේශය තාම සකස් කරා. ඉතින් මේක ඔබ හොඳට කරගත්තේ නැත්නම් ඔබට අතෙන්ද යනකොට හුඟක් ගැටලු මතුවෙනවා. මේ ටික ඔබ හොඳට කරගෙන ගියොත් ඔබට එතනදී කරන්න තියෙන්නේ මේ සාමාන්‍ය මහන්සියක් විතරයි. ඊට පස්සේ ඔබ මේ ටික හරියට කරගත්තොත් ඒක මාතිකා උපමාතිකා කියන ප්‍රශ්නික තේරුම් ගත්තොත් ඔබට අභිධර්මයේදී මට ඔබට කියලා දෙන්න වෙන්නේ 105ක්වත් කියලා දෙන්න දෙයක් නැහැ වාගේ. ඒ කියන්නේ ඒ ටික දැනගන්නකොට අර ණය ක්‍රම වලට බෙදා ගැනීම වර්ගීකරණය කර ගැනීම පමණයි තියෙන්නේ ඔබට. ඒ නිසා මේ හරිය නොපැකිලව කරන්න මම බදම කියන්නේ අපි අනන්ත සැපතක් එල්ල කරලා යනකොට කොන්දේසි විරහිතව අනන්තව මහන්සි වෙන්න සිද්ධ වෙනවා. يعني බැරි නෑ උනන්දුව තියනවා එකයි මට කියන්න. ඒකට ඕඩකම ඇති කරගන්න මෙහිමයි ඕනකම ඇති කරගන්නත් කාලය ගත වෙනවා. එකයි දැන් සමහරට එපා වෙලා වගේ ගොඩක් වගේ මගේ ඇරලා වගේ අද අභිධර්ම පාඩම නේද පොත බලන්න තියනවා නේද ඔය විදිහට නීරස කරගෙන මේක යන්නට බෑ. මම දන්නේ ඒ රුචිකත්වය තියෙන්නට දැන් අපි ඉගෙන ගන්නකොට වුණත් තාම වුණත් ඒ රුචිකත්වය තාමත් මට ධර්මයේ ඉගෙන ගන්න එපා වෙලා නැහැ. ධර්මයේ කියවන්න ධර්මයේ මෙනෙහි කරන්න ඒ විචාරය කරන්න මට තාමත් එහෙම එපා වෙලා නැහැ. ඒක ඔබටත් තියෙන්නට නේ ධර්මච්ඡන්ද. එහෙම තිබුණේ නැත්නම් මේක යන්න බෑ. ඒ කැමැත්ත ඡන්දේ තිබුණ නැත්නම් යන්න බෑ. ඒ කැමැත්ත හැම කෙනෙකුටම ඇති කරවන්නත් බෑ. හැබැයි ඇති වෙනවද කියන එක දැනගන්නත් ඔබ කාලයක් උත්සාහ කරන්න. එහෙම නැත්නම් යම් තැනකට එනකල් මොන විශ්වාසාවක් හරි මම කියන්නේ මේකේ පවණක් නෙවෙයි. භාෂාවක් ඉගෙන ගන්නකොට වෙන්නට පුළුවන්. තවත් දෙයක් ඉගෙන ගන්නකොට මුල් කාලේ ටිකක් අමාරුයි. හැබැයි ඉතින් ඒ අමාරුයි කියලා අතහරින්න නැතුව ඕනකමින් ඒකට අමාරු වෙන නමුත් කැමැත්ත බලෙන් ඇති කරගෙන ගියොත් කලක් යනකොට ඒ ෆීල්ඩ් එකට තමම වැටෙනවා. එතකොට එපා වෙන්නේ නැහැ. ඉතින් ඒක අපි අර මේ කතාවට කට්ට කාගෙන යනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ වෙන්නට ඕන. ඉතින් මම මේ කාලේ හැදෑරු විෂයන් වල පැවිදි වෙලා හදාarන මේ ධර්ම විනය ඇතුළු කොට තවත් කාරණා පිළිබඳවත් මට නම් එපා වෙලා නැහැ. මට එපා වෙලා නැහැ. අන්න ඒකයි. මම තාමත් ඉගෙන ගන්නවා කියන මානසිකත්වයෙන් මම ඉන්නේ මේ උගන්වන්නේ ඉගෙන ගන්නවා කියන අදහස. මගේ ප්‍රධාන කාර්යය ධර්ම විනය ඉගෙන ගන්නවා කියන තැන ඉඳගෙන මම උගන්වන්නේ. ඒ කියන්නේ මම තෘප්තිමත් වෙලා නැහැ. රහත් වෙලා නැති එක වෙනම කතාවක්. මේක ඉගෙන ගැනීම තුළින් තෘප්තිමත් වෙලා නැහැ. ඒ කියන්නේ මට හිත තියෙන මේ ඔක්කොම දැනගන්න ඕන කියන මානසිකත්වයක් මට තියෙනවා. මම හේතුව මොකක්ද කියලා
එක කොටසක්වත් නැතුව සියල්ල දැනගන්නට නම් කියන මානසිකත්වයක් මට තියෙනවා. ඒ අතින් මම හරි අතෘප්තිකරයි. ධර්මයේ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනකොට ඉතින් ඒ தත්ත්වය ඔබටත් තියෙනවා නම් ඒක නරකක් කියලා හිතන්න එපා. ඒක තියාගන්න. මොකද එතකොට අපට අපි බලාපොරොත්තු වෙන ඉලක්කය දක්වා යෑමට ඒක ලොකු දැන් අපි මෙතනදී මේ ජීවිතේ නතර වෙනකොට ඒ පුහුණුව අඩාල වෙන්න නෙවෙයි. ඒ පුහුණුව නැවත වතාවක් පටන් ගන්න තැන ඉඳලා ආය ජීවිතයක් ලැබුවට පස්සේ මේ පුහුණුව එතෙන්ද අනුයුක්ත කරගන්න. අනුබද්ධ කර ගැනීමට. හැකියාව තියනවාද කියන තරමට මනසට ධර්මච්ඡන්දය ඕනකම ඇති වෙන විදිහට කරගෙන යන්න. නැත්නම් වැඩි අසාර්ථකයි. ඒ කියන්නේ එපා වෙලා කරනවා නම් ඒකට චුතිය සිද්ධ වෙලා පටිසන්ධි ගන්නකොට එතකොට හිත යන්නේ කැමති දෙයක් නේ. ඒතර මේකට අපේ කැමැත්ත ඇති වෙලා නැත්නම් ඒ කියන්නේ අපට ඒක පිළිහිටන්නේ නැහැ නේද? අනිත් අපට කියන්න බෑනේ සෝවාන්වත් වෙලා නැත්නම් දුගතියකට නොයයි කිය දුගතියකට ගියා කියන්නේ. දැන් එතෙන්ද ගියාට පස්සේ එතනින් විතර නැවත වතාවක් මේක කනෙක්ට් වෙන්න. දැන් අපි පටන්ගෙන නතර කරපු තැන ඉඳලා වැඩ කරගෙන යන. ඒ නිසා මේ අපේ පුහුණුව ගැන ඒ කෝස් එක පිළිබඳව හොඳට අවබෝධය යන්න. අපි මේ යන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒක අවබෝධය කියන්නේ දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධය, සමුදය සත්‍ය අවබෝධය, නිරෝධ සත්‍ය අවබෝධය, මාර්ග සත්‍ය අවබෝධය. නේද? දුක්ඛ සත්‍ය පිරිසිදු අවබෝධ කිරීම කියලා පිරිසිදුවීම වශයෙන් අවබෝධ. ඒ හරියටම තෝරා බේරාගෙන මෙන්න කායික මානසික දුක් යනාදී විදිහට තේරුම් ගැනීම, අවබෝධ කිරීම. සමුදය සත්‍ය කියන්නේ අකුසල ටික ප්‍රහාණය කිරීම වශයෙන් අවබෝධ කිරීම. හැමතැනම අවබෝධය කියන එක කියන්නේ. ඒ නිසා ඒකට පෙළ ගැහෙන කෙනා බොහොම සැලකිල්ලෙන් සිහිරුවෙන් කල්පනාවෙන් හැම තැනම විමසන්නට ඕනේ. ධර්මය දැනගෙන ඒ හැම තැනකටම ධර්මයේ සම්බන්ධ කරලා ධර්මානුකූලව බැලීමේ රාමුවක් දැක්මක් ඔබට තියෙනවා. එහෙම තිබුණොත් වැඩේ සාර්ථකයි. ඒ ගතිය පිහිටනවා. හිතට බද්ධ වෙන්න. ඔය පණවිඩයක් දීලා අදත් පටන් ගන්නවා. ඒ නිසා මේ හැම තැනක්ම දැන් සමහර කෙනෙකුට දැන් චිත්ත වීති වාගේ දෙයක් අපට සත්‍ය අවබෝධ කර ගැනීමට කොහොමද හේතු වෙන්නේ කියලා ඒක ගලප ගන්නක් කෙනෙකුට බැරි. ඔබට දැනට බැරි නම් දැන්ම ලොකු වැඩ කරන්න යන්නට එපා. පුළුවන් නම් හොඳයි. මේ කියන්නේ නාම රූප ගැන තමයි. මේ කරන විග්‍රහය පමණයි වෙනසක් තියෙන්නේ. නැත්නම් මේ ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය පිළිබඳව කරන සුවිශේෂී විශ්ලේෂණයන් එක අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ශෛලිය විභජ්‍යවාදී ඒකේ යම් දිගුවක් තමයි මේ වගේ වෙන්නේ. ඒ නිසා මේවා සියල්ල ඉගෙනගෙන ගියාට පස්සේ Tamanට පුළුවන් දැනටවත් ඔබ භාවනා කරනවා නම් ඔබට පුළුවන් හොඳ තෘප්තියක් ඇතුව ලොකු ආත්ම ශක්තියකින් මේ භාවනාවට මුහුණ දෙන්නට පුළුවන්. Tamanට වරදින්නේ නැහැ කියන ඒ ශක්තිය හිතේ තියෙනවා. මොකද හේතුව වැරදිනවා නම් එතන කෙලෙස් එක සම්බන්ධයි. ඒතකොට දැන් මේවා ඉගෙන ගන්නකොට මේ මනෝවිද්‍යාව ඉගෙන ගන්නකොට ඔබ කෙලෙස් ප්‍රහාණය නොකලත් වැඩෙන කෙලෙස්, අඩු වෙන කෙලෙස්, කුසල මුවාවෙන් එන්න හදන කෙලෙස්, Tamanට කෙලෙස් එක හැප්පෙන්න පුළුවන් මට්ටම් මීට වඩා උත්සාහ කරොත් තව ටිකක් මේ කෙලෙස් වලට අභියෝග කරන්නට පුළුවන්. අන්න ඒ වගේ අදහස් ගන්න. තමා පිළිබඳව Tamanට අදහසක් ගන්න ඒ දෙකේදී ඔබට මොහොම වැදගත්. ඒ නිසා කොයියම් වෙලාවකදත් බෑ කියලා නතර වෙන්න එපා. බැරි නෑ පුළුවන්. මම සාහිතික වෙනවා බැරි නෑ පුළුවන්. හැබැයි කැපවීම අවශ්‍යයි. කැපවීම. ඉතින් එහෙමනම් අපි එදා ඔබට මේ කියාගෙන ආවේ පරිත්‍යාරාමන චිත්ත වීති පිළිබඳවනේ. අපි අතිමහාන්තාරාමන කලා, මහාන්තාරාමන කලා අපි එතකොට ඊළඟට ආවේ මේ පරිත්‍යාරාමන අවස්ථාවට. පරිත්‍යාරාමනේ කිය අපි කියවා චිත්තක්ෂණ 7 ඉඳලා 9 දක්වා නේද? චිත්තක්ෂණ 4 ඉඳලා 9 දක්වා 4ක් ඉක්ම ගිය 5ක් ඉක්ම ගිය 6ක් ඉක්ම ගිය 7ක් ඉක්ම ගිය 8ක් ඉක්ම ගිය 9ක් ඉක්ම ගිය. ඔන්න ඔය විදිහට තමයි ගත්තේ රූපය පිළිබඳව, ශබ්දය පිළිබඳවත් එහෙම ගන්නට පුළුවන්කම තියෙනවා. චිත්තක්ෂණ මේ තියෙන්නේ අපි ගත්තේ මෙතනදී බලන්න ඔකේ විස්තර කරනකොට අපට ආවනේ. චිත්තක්ෂණ 4ක් ඉක්ම ගියනේ. මොකද එකක් ඉක්ම ගියේ අතිමහාන්තාරාමන, දෙකක් හෝ තුනක් ඉක්ම ගියේ මහාන්තාරාමන, ඊට පස්සේ 4ක් ඉක්ම ගියේ, 4ක් ඉක්ම ගියේ, 5ක් ඉක්ම ගියේ, 6ක් ඉක්ම ගියේ, 7ක් ඉක්ම ගියේ, 8ක් ඉක්ම ගියේ, 9ක්. ඒ විදිහට තමයි අපට ආවේ. ඉතින් අපි ඔය ඉක්ම ගියා කියන කතාව මම කොච්චරක් ඔබට කියලා දුන්නා. චිත්තක්ෂණයක් කියලා කියන්නේ මේ ලෝකේ වේලාව මනින, කාලය මනින පුංචිම ඒකකය. පුංචිම යුනිට් එක තමයි කාලය මනින චිත්තක්ෂණය කියන්නේ. ඒකත් මතක තියාගන්න. එතකොට ඒ වගේ චිත්තක්ෂණ 17ක් තියෙනවා. එකක් මතක තියාගන්න ඔක්කොම රූප වල නෑ, ඇතැම් රූප වලට.
එතකොට මේකේ බලන්න ඔබට එදත් මම කියලා දුන්නා මේකේ දැන් මේකේ ඇත්තට මට අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නැහැ මොකද හේතුව ඔබ අතිමහන්තාරම්මන චිත්ත වීති හරියට තේරුම් ගත්තා නම් මහන්තාරම්මන චිත්ත වීතිය හරියට තේරුම් ගත්තා නම් දැන් මේකේ චිත්තක්ෂණ එක දකුණු පැත්තට දාලා හදාගන්න එක විතරයි තියෙන්නේ ඒ නිසා ඒකේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ දැන් මම චිත්ත වීතිය පිළිබඳව ඔබට පම්බ පුංචි හඳුන්වා දීමක් කරලා මෙන්නම් දැන් බලන්න පළවෙනි එකේදී බලන්න හතරක් ඉක්ම ගිහිල්ලාද කියලා ඔව්නේ හතරක් ඉක්ම ගියට භවංග චලන භවංග උපච්ඡේද වන 5යි 6යි දෙවෙනි එකේ බලන්න පහක් ඉක්ම ගියා භවංග කියලා පහක් තියෙන්නේ පහක් ඉක්ම ගියා. ඒතර 6 වෙනි එක 7 වෙනි එක භවංග චලන භවංග උපච්ඡේද. ඊළඟට මේ මම එදා කිව්ව මේ අංක සහ මේ අකුරු වල ක්‍රමේ ගැලපිලා නැහැ කියලා. ඒක ඔබ හදා ගන්නට ඕනේ. ඊළඟට මේ මම ඔබට කියන්නේ ඇද ගන්න කියලා. නිසා ඒක හදා ගන්න. ඊට පස්සේ බලන්න තුන්වෙනි චිත්ත වීතියට එනකොට අර චිත්තක්ෂණ දැන් හතරක් ඉක්ම ගිය පහක් ඉක්ම ගිය මේක හයක් ඉක්ම යනවා. දැන් භවංග ටික හරියට තියෙනවා. බලන්න. දැන් මෙතන මේ හයක් ඉක්ම ගියා කියන භවංග බයන්න ඒ ටික හරියට තියෙනවා. එතනින් එහා තියෙන ඇදකුඩු ඔබ හදා ගන්න. ඊළඟට බලන්න 7 වෙනි එකට එනකොට බලන්න ඒක එහෙනම් 7ක් ඉක්ම යනකොට ඒකෙත් හරියටම පේරියට තියෙනවා. පළවෙනි භවංගයේ කෙලින් එක තියෙනවා, දෙවෙනි භවංගයේ කෙලින් දෙකක් තියෙනවා. 7 දක්වා ඒ ටික කිසි ගැටලුවක් නෑ ඔබට තියෙනවා. ඊළඟට බලන්න ඊළඟ චිත්ත වීතියට එනකොට දැන් අපි ඒතකොට 1යි 2යි 3යි 4යි 5 වෙනි චිත්ත. 5 වෙනි චිත්ත වීතියට බලන්න භවංග 8ක්. ඔන්න ඒක ටිකක් ඇද වෙලා ගිහිල්ලා තියෙනවා. 8 වෙනි භවංගයයි 8 ඉලක්කමයි ඇද වෙලා ගිහිල්ලා තියෙනවා. නමුත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මුල ටික හරිය නිසා ගන්නට පුළුවන්. ඊට පස්සේ චිත්ත වීතිය බලන්න 6 වෙනි චිත්ත වීතිය දෙනවා 8ක් ඉක්ම. ඒක හරියටම තියෙනවා. භවංග 8ක් තියෙන්නේ. භවංග චලන භවංග උපච්ඡේදය රූපේ මුල් කරගෙන සැලීච්ච සිඳිච්ච අවස්ථාවේ. ඒ නිසා මේකේ 8ක් නව 9ක් ඉක්ම. අර 8ක් ඉක්ම ගියේ 6 වෙනි චිත්ත වීතියේ 9ක් චිත්තක්ෂණ ඉක්ම ගියේ. එතකොට රූපයේ චිත්තක්ෂණ කියන මේ කුඩාම කාලය මනින ඒකකේ 17ක් තියෙනවා. ඒ 17න් එතකොට මෙතන ඉක්ම ගියලා තන 9ක්. 9ක් ඉක්ම ගියලා රූපේ චිත්තක්ෂණ අනුව ගත්තට පස්සේ නාමයේ චිත්තක්ෂණ රූපයට අනුව නාමයේ චිත්තක්ෂණ ගත්තට පස්සේ ඒ කාලයන් 9ක් ඉක්ම ගිහිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක මම ආයෙ ඇඳ තෝරන්න දෙයක් අවශ්‍ය කරන්නේ නැහැ. ඊළඟට බලන්න අගට මේන විස්තරය බලා ගන්න අලුත් පොතේ නම් 167 පළවෙනි ඡේදය මෙහි වොත්තපරයට අනතුරුව එක ජවනයක් උපදින්නට අන්න ඒකේ අපට තියෙන ඡේදයක් නේද? ඒකේ හැම තැනදීම බලන්න දැන් අපි පළවෙනි චිත්ත වීතිය ඉඳලා ගත්තට පස්සේ ඒකේ ජවන් උපදීමට අවස්ථාවක් තිබිලම නැහැ නේ. ඒක බලන්න ඔය දැන් බලන්න එහෙම ඇවිල්ලා දැන් ඔන්න භවංග 4ක් ඉක්ම ගියා කියලා කියනකොට බලන්න අතීත භවංග 4ක් වෙනකොට භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර වර්ජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන 11 වෙනි චිත්තක්ෂණේ. එතකොට බලන්න 12 13 14 15 16 1000ක් මේ චිත්තක්ෂණ 6යි තියෙන්නේ. එතන 6න් වැඩ කරන චිත්ත වීති තියෙනවා මරණාසන්න චිත්ත වීති ආදී මේකට එන්නට බෑ. මේකට නොයර නිසා මේ චිත්ත වීතියට අර විදියට මේකට ජවන් වැඩ කරන්නේ. සාමාන්‍යයෙන් ජවන් වල පොදු ස්වභාවය තමයි කාමාවචර ජවන් වල පොදු ස්වභාවය 7ක් වැඩ කරන්නේ. ඒතකොට 7ක් වැඩ කරන්නේ නැති නිසා මොකද වෙන්නේ? ඒ වෙනකොට වත්තපන 3ක් ඉපදිලා ඊතර චිත්තක්ෂණ 3 භවංගගත වෙනවා. එතකොට දැන් භවංගගත වෙනවා. ඒ කියන්නේ දැන් ඔතන ගන්නකොට දැන් මේකේ චිත්තක්ෂණ තව 6ක් තියෙනවා කියලා කියන්නේ 6ක් තියෙනවා කියලා කියන්නේ තව රූපයේ ආයුෂය මේ එකකෙන් 6කට ඉඩ තියෙනවා. හැබැයි 6කට ඉඩ තියෙනකොට එහෙනම් අපිට හිතෙන්න පුළුවන් ඉතින් ඕකේ ජවන් 6ක් වැඩ කරලා භවංගයට යනවා නේ හරිනේ කියලා. ඒ රූපේ අරමුණු කරන්න තියෙනවනේ ඉතින්. ඉතින් චිත්තක්ෂණ 6කට වැඩ කරන්න පුළුවන්. අපට ඒ වගේ දේවල් හිතෙනවා. අපට හිතෙන දේ නම් ඇත්ත මේවා ඉගෙන ගන්න ඕනෙත් නැහැ. අපට හිතෙන දේවල් උහුණු වෙන කාලය නම් අපට බණින් ලැබෙන ධර්මයෙන් ලැබෙන මඟ පෙන්වීම අනුව සමහර දේවල් අපි හිතන දේවල් අපට පොඩ්ඩක් මධ්‍යස්ථ වෙලා පැත්තකින් තියන්න වෙනවා. දැනෙන දේවල් මේකත් එක ගැලපෙනවා නම් ඉතින් අපට අරගෙන යන්න වෙනවා. ඒක නියමයක්.
ජවන් 7ක් වැඩ කරනවා කියන එක නියමයක්. ඒ නිසා ජවන් 7ක් වැඩ කරන්න ඉඩ නැත්නම් කෙලින්ම එකට වැඩ කරනවා කියන්නේ වොත්තපන. මනෝද්වාර වර්ජනයේ 3 වතාවක් වැඩ කරලා ඊට පස්සේ භවංගයට වැටෙනවා. ඉතින් රූපය මුල් කරගෙන එතකොට වැඩපු ක්‍රියාකාරී සිත් මොනවද? පංචද්වාර වර්ජනයයි චක්කු විඥානයයි සම්පටිච්ඡනේ සම්තිරණේ වොත්තපන 3යි විතරයි. එතකොට චිත්තක්ෂණ කීයද? 1යි 2යි 3යි 4යි. 7ක් වැඩ කරලා. හැබැයි ජවන්නේ ඉතින් ඒකට අපට හොඳට සාමාන්‍ය දල වශයෙන් අදහසක් ගත්තොත් එහෙම දැන් රූපයක් නිකන් දැක්කාත් නොමේ නොදැක්කාත් නොමේ කියන මට්ටමට වගේ හිතන්නකො. ඒක මම දෙන උපමාව එච්චර සාර්ථක නෑ. මම කියන්නේ සාමාන්‍ය අදහසක් ගන්න. මොකද රූපේ දැක්කාත් නොමේ නොදැක්කාත් නොමේ කියලා යන්තම් රහත් දැක්ලා තියෙන එකනේ. එමනම් චිත්ත වීතියක් වැඩ කරා චිත්ත වීති ගණනාවක් වැඩ කරා අතිමහන්තාරාමන හරි මහන්තාරාමන. එතන එහෙම වැඩ කරලා නෑ එතකොට. ඉතින් ඕකට කියන අර විදියට පළවෙනි පරිත්තාරම්මන චිත්ත වීති. ඊළඟ දෙවෙනි එකේදී බලන්න දැන් වත්තපට 3 ඉපදෙන එක කිසි ගැටලුවක් නැහැ. එතන වැඩ කරා භවංග 4ක් වෙන එක භවංග 3ක් බවට පත් වෙනවා. ඊළඟ එකේදී ඒකේ භවංග 3 නැහැ භවංග 2ක් වැඩ කරනවා. ඊට පස්සේ භවංග 1ක් වැඩ කරලා තියෙනවා. භවංග වැඩ කරන්න ප්‍රශ්නයක් නැහැනේ. ඒ තදාපනේ දෙකක්ම වැඩ කරනවා කියලා අපිට කිව්වේ. නැත්තම් වැඩ කරන්නේ නැහැ කියලා කිව්වේ. භවංග වැඩ කරන්න ගැටලුවක් නැහැ. මොකද එහා පැත්තේ භවංග. මේ චිත්ත වීතිය මුල් කරගෙන පහළ වෙන චිත්තක්ෂණය පහළ වුණා කියනකො මේ රූපේ මුල් කරගෙන ඒ පහළ වුණාට පස්සේ 17න් පස්සේ තියෙන භවංග. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ භවංග වලට එහෙම වැටෙනවා. ඊළඟට බලන්න පස්වෙනි චිත්ත වීතිය බලන්න ඒකේ 4වෙනි එකේ එක භවංගයකට ඉඳ තියෙනවා. ඊළඟ එකේදී බලන්න වත්තපන වැඩ කරලා ඒකෙත් එකක් දාලා තියෙනවා. දාන හදා ගන්න බලන්න. එතකොට මේක පස්වෙනි චිත්ත වීතියනේ පස්වෙනි එක. එතකොට ඒකේ ගත්තට පස්සේ චිත්තක්ෂණ කීයක් ඉක්ම ගියද අපි කිව්වේ වත්තපයට අනතුරුව. බලන්න මෙතන චිත්තක්ෂණ අපට 4 ඉඳලා 9 දක්වා නේද? අපිට ගාන හදලා බැරි පොත බලන්න ඕනේ. 4 5 6 7 8 9. එහෙනම් 8ක් ඉක්ම ගියනේ. චිත්තක්ෂණ 8ක් ඉක්ම ගියේ. පස්වෙනි එක කියලාගෙන චිත්තක්ෂණ 8ක් ඉක්ම ගියේ. එතකොට භවංගචාලන 9 උපච්ඡේද 10 පංචද්වාර වර්ජනයේ 12 චක්කු විඥාන 11 එතකොට 8ක් ඉක්ම ගියනේ. 9 භවංග චලන 10 භවංග උපච්ඡේද 11 පංචද්වාර වර්ජනයේ 12 චක්කු විඥානේ 13 සම්පටිච්ඡනේ 14 සම්තිරණේ 15 වොත්තපනේ 16 වොත්තපනේ 17 වොත්තපනේ ආයක වැටෙනවා. එක මේ 17 වෙනි චිත්තක්ෂණයත් එක්කලා මේ දාලා තියෙන භවංග එක වැරදි. يعني 17 එන්නට ඕනන්නේ 3 වෙනි වොත්තපනේ. එකයි එන්න දැන් භවංගය අර සාමාන්‍ය වශයෙන් වැඩ කරන භවංග තියෙන එකයි කියන්නේ. අනික තව එකක් දැන් බලන්න ඔතන උඩ තියෙන ඉරි කෑල්ල බලන්නකො. ඒ ඉරි කෑල්ල ඇවිල්ලා තියෙන්නේ මෙතනින් වොත්තපනයක්. ඉරි කෑල්ල එන්නේ අර ඒක රූපය නෙවෙයි අරමුණ කියන එකනේ. ඒ දැක්වීමත් නමුත් මේ ඉරි කෑල්ල උඩින් ඇවිල්ලා තියෙනවා බලන්න. ඔය පස්වෙනි චිත්ත වේදී ඉරි කෑල්ල ඇවිල්ලා වොත්තපණය දක්වා ඇවිල්ලා. වොත්තපණය දක්වා ඉරි කෑල්ල එන්නට බෑ. වොත්තපණයෙන් අවසන් වෙනවා චිත්ත වේදී. අනේකයි මේ 17 අදාළ 17 වෙනි චිත්තක්ෂණයේ වොත්තපණය. එතකොට ඒ නිසා ඒ චිත්ත වීතිය ඇඳලා තියෙන ක්‍රමේ වැරදි. ඒ නිසා දැන් හැබැයි අර මුල් ණය ක්‍රමයේ අනුවට පස්සේ මුල් චිත්ත වීතිය ඇඳපු ඒ රටාව ආවට පස්සේ ඔබට මේක ගැටලුවක් ගන්න අවශ්‍ය නැහැ. කරාත්තපට ගැටලුවක් වෙනවා නම් ඔය ඉගෙන ගන්න පිරිසේ ටිකක් කල්යතු ඉගෙන ගත්තා ඉන්නවා. ඒගොල්ලන් අසාධන ගන්න. ඒතර චිත්ත වීති ටික ඔබ අඳින්න. චිත්ත වීති ටික ඔබට මම කියවනේ අතිමහන්තාරම්මන මහන්තාරම්මන මේ ටික ඔක්කොම අඳින්න කියවනේ. ඒ ඇඳලා පස්සේ ඔබට එකින් එකට චිත්තක්ෂණේ අඩු වෙවි එනකොට බව අතීත භවංග ගන්න වැඩි වෙවි එනකොට ඔබට තේරුම් ගන්න පුළුවන් මේක. ණය ක්‍රමය. ඊළඟට බලන්න 6 වෙනි චිත්ත වීති. චිත්තක්ෂණ 9ක් ඉක්මනට. එතකොට ඒකේ එක දක්වා ඉක්ම ගිය. එතකොට 10 භවංග චලන 11 භවංග උපච්ඡේද 12 පංචද්වාර වර්ජනේ 13 චක්කු විඥානේ 14 සම්පටිච්ඡනේ 15 සම්තිරණේ 16 වොත්තපනේ
17 වත්තපන දෙකක් ඉපදලා. ඒකේ වරදක් නැහැ. ඒකෙත් හැබැයි පළවෙනි දෙවෙනි වත්තපනේට අර ඉරි කැලු වලින් ඇවිල්ලත් මේක වැරදි. නමුත් භවංගේ ගිහිල්ලා තියෙනවා 17 ඉක්මවලා. ඒ නිසා ඒක හරි. 17 වෙනි චිත්තක්ෂණයත් වත්තපන තමයි වෙන්න ඕනේ. එතකොට මේකෙදි කියනවා වත්තපනේට අනතුරු එක ජවනයක් ඉපදීමට ආයුෂ ඇතත් ටිකක් උපදින ධර්මතාවක් චිත්ත නියාමයක් නැහැ. ඉතින් මේ ටිකට කියනවා මේ පරිත්තාරම්මන චිත්ත වීතිය කියලා කියනවා. ඒ වගේම මේ ටිකට කියනවා වත්තපන වාරය. අර ජවන වාරය කියලා කිය මහාන්තාරම්මනයකට, ඊළඟට තදාරම්මන වාරය කියලා කිව්ව අතිමහාන්තාරම්මනයකට. ඒ වගේ තමයි මෙතන ඔක්කොම ගන්න වත්තපනේ අවසන් වෙලා තියෙන්නේ. ඒ චිත්ත වීතිය අවසන් වෙන දැන් පළවෙනි එකේ ගන්නකොට ඒත් වත්තපනේ. ඊට පස්සේ භවංගයට වැටිලානේ. භවංගේ අදාළ නැහැනේ. භවංගයට අදාළ කර්ම චිත්ත කර්ම නිමිති ගති නිමිති ආදී දෙයක්. නිසා මේ හැම එකක්ම අවසන් වෙලා තියෙන වත්තපන. ඒ නිසා ඒ විදිහට කියනවා මේකට වත්තපන වාර කියලා විශේෂ නමක් ලැබෙනවා මේ පරිත්තාරම්මන චිත්ත වීතිය. ඉතින් බලන්න වත්තපනේ දෙවරක් උපදින්නට රූපේ ආයු මද නම් එක වත්තපනයක්වත් ඉපදෙන්නේ නැහැ. ඒක දැන් අවසානයේදී වත්තපන දෙකක් ඉපදීමට එකත් අර තදාලම්බනේ වාගේ තමයි නියමයක්. වත්තපන කියන මනෝද්වාර වර්ජනයේ පංචද්වාර වර්ජන චිත්ත වීති වලදී මනෝද්වාර වර්ජනයට ලැබෙන විශේෂ නමක් තමයි වත්තපන. එතකොට මේ රූපේ දෙවරක් උපදින්නට ආයුෂ මදන එක වත්තපනයක්වත් නොයිපිද භවාංග චලනයේ පමණක් නැවත භවාංගයටම බස්නේ. පමණක්ව නැවත භවාංගයට වටිනවා. ඒකට කියන්නේ අතිපරිත්තාරම්මන ඉදිරියේදී අපට ටික එනවා. මෙහි පිළිවෙල මත පාඩමින් දක්වනු ලැබේ. ඔය කිව්වේ අතිපරිත්තාරම්මන අවස්ථාව. ඒකෙදී කෙලින්ම මේ වත්තපනයක්වත් උපදින්නේ නැහැ. ඊළඟට කියනවා දැන් චක්කුද්්වාරයේ සම්බන්ධයෙන් මේ ටික කිව්වේ. එතකොට සෝතද්්වාරයේ සම්බන්ධ චිත්තක්ෂණ 4ක් ඉක්ම ගිය, 5ක් ඉක්ම ගිය, 6ක් ඉක්ම ගිය, 7ක් ඉක්ම ගිය, 8ක් ඉක්ම ගිය, 9ක් ඉක්ම ගිය කියලා චක්කුද්්වාරික පරිත්තාරම්මන චිත්ත වීති 6ක් ආවා වගේම සෝතද්්වාරයේ සම්බන්ධයෙන් 6ක්. ගාහනද්්වාරයේ, ජීවහද්්වාරයේ, කායද්්වාරයේ කියන ඒ දොරටු වල 6 ගාන එනවා. එතකොට දොරටු පහට 6 වරක් 5 30යි. ඒ විදිහට එතකොට අපි අතිමහාන්තාරම්මන චිත්ත වේදී දොරටු 6ට චක්ෂුරාදී දොරටු 6ට 5යි. මහාන්තාරම්මන චිත්ත වේදීකේ දොරටු 6ට 10යි. ඊළඟට පරිත්තාරම්මනයකට එනකොට අර විදිහට චිත්තක්ෂණ 4 ඉඳලා 9 දක්වා ඉක්ම ගිය සියල්ලම ඇතුළත් වෙන නිසා එකට කියනවා පරිත්තාරම්මන. ඒකේ තියෙන දර 30ක්. ඉතින් මෙහෙමයි. දැන් මේ වචන නෙමෙයි වැදගත්. මේ වචන අපට වැදගත් වෙන්නේ ඒ කාරණේ මතකයේ තබා ගැනීමට, පෙළගස්වා ගැනීමට මේක අපට වැදගත්. ඒකට පැහැදිලි නිර්වෝල් තියෙනවා. දැන් අපි මේක එකක්වත් අපි කියමුකෝ දැන් අතිමහාන්තාරම්මන කියලා නම් ලැබුණේ නැහැ, මහාන්තාරම්මන කියලා නම් දැම්මේ නැහැ, පරිත්තාරම්මන, අතිපරිත්තාරම්මන ඔකක්වත් නම් දැම්මේ නැහැ කියලා කියනකො. දැන් ඔබට තේරෙනවා නම් මෙහෙම චිත්ත වීතියක් තියෙනවා, චිත්තක්ෂණ එකක් ඉක්ම ගිය මෙහෙම වර්ගයක් තියෙන අරමුණ ප්‍රකට වෙයි. ඊළඟ එකේ තියෙනවා චිත්තක්ෂණ දෙකක් ඉක්ම ගිය, චිත්තක්ෂණ 3ක් ඉක්ම ගිය, 4ක් ඉක්ම ගිය. ඔය ක්‍රමයේ මතක තියාගත්තත් ඇති. හැබැයි අපිට එක ගත්තට පස්සේ අර පිළිවෙලක් ක්‍රමයක් එච්චරයි මෙතනින් ගන්න තියෙන්නේ. මොකද මේව කටපාඩම් කරගෙන හිටියා කියලා කාටවත් මේ එක විදර්ශනා භාවනාවක් වෙන්නේ නැහැ නේ. මේවා අපිට යම් යම් අවස්ථාවලදී මේවා අපිට වැදගත් වෙනවා. මොකද අර පිරුණු ගතියකින් යුතුව සමත විදර්ශනා භාවනාවට Tamanට එන්න පුළුවන්. මොකද හිතේ පහළ වෙන ධර්මතාවක් හඳුනා ගැනීමට නිවැරදි ආකාරයෙන් යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය හරියට හඳුනා ගැනීමට මේවා අපට උපකාර වෙනවා. ඒ නිසා ඒකයි අපිට අපි මේ ඉගෙන ගන්න ඒකටයි. ඊළඟට බලන්න මේ පාඩම අපි අවසන් කළා. ඊළඟට අපට එනවා ඔන්න අතිපරිත්තාරම්මන චිත්ත වීති. අතිපරිත්තාරම්මන. ඉතින් මේ වගේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මොකද අර එක ක්‍රමයකට ආපු විදිහටනේ තියෙන්නේ. ඒකේ බලන්න අපි චිත්තක්ෂණ 4 ඉඳලා 9 දක්වා ඉක්ම ගියා නම් ආයුෂයේ ඒ රූපයක් පතිත වෙනකොට චක්ෂු දොරටු චක්ෂුද්්වාරයට අපි ඔබට කිව්ව එතකොට එතන චිත්ත වීති ඔක්කොම 5ක් එක ద్వාරයකට 6ක් එක ద్వාරයකට 6ක්. ඒතකොට දැන් මේ කියන්නේ ඊටත් පස්සේ කියන්නේ චිත්තක්ෂණ 10 ඉඳලා 15 දක්වා එකක් ඉක්ම ගියා නම් අතිමහාන්තාරම්මන, දෙකක් සහ 3ක් ඉක්ම ගියා නම් මහාන්තාරම්මන, 4ත් එක්කලා 9 දක්වා ඉක්ම ගියා නම් පරිත්තාරම්මන, දැන් 9 ඉඳලා
9 ඉඳලා කියන්නේ 10 10 11 12 ආදී වශයෙන් එතනක් ගන්නවා අපිට චිත්ත වාර 16ක් 16ක් ගන්න 10 11 12 13 14 15 16 15ක් කියනවා 10 11 12 13 14 15 6ක් කියනවා ඒකෙත් 6ක් කියනවා අතිපරිත්තාරම්මණයක බලන්න චිත්තක්ෂණ 4 පටන් 9 දක්වා ආයු ඉක්ම ගිය රූප ආපාතගත වීමෙන් අන්න එතකොට දැන් එතකොට රූපේ ඉපදිලා මේ කියන උඩා කාල වේලාව එහෙම නැත්නම් චිත්තක්ෂණ 9ක් 10ක් ඉක්ම ගියේ 11ක් ඉක්ම ගියේ 12ක් 13ක් 14ක් 15ක් ඉක්ම ගියේ අන්න ඒවා තමයි මෙතනදී මේ අතිපරිත්තාරම්මන චිත්ත චක්කුද්්වාරයක අතිපරිත්තාරම්මන චිත්ත වීති දැන් මේ වචනම තේරුම් ගන්න චක්කුද්්වාරය කියලා කියන්නේ චක්කුද්්වාරයට අයත් පරිත්ත කියලා කියන්නේ ස්වල්ප අතිපරිත්ත කියන්නේ ඊටා ස්වල්ප අරමුණ ඊටා ස්වල්පයි කියන එකනේ අරමුණ ස්වල්පයි කියලා කියන්නේ අරමුණ ගැනීම අරමුණ බිඳෙන්නට රූපාරම්මනාදී බිඳෙන්නට ඔන්න මෙන්න එතකොට අර සිත් වලට ගන්න තියෙන අරමුණ ඊටා පරිත්තයි ටිකයි ආන්නේ අර්ථයෙන් ඔය කියන්නේ ඒකේ චිත්තක්ෂණ 4 පටන් 9 දක්වා ආයු ඉක්ම ගිය රූප චක්ෂුවට වැටුණට පස්සේ ඒවට පරිත්තාරම්මන කියලා අපට ඉස්සලා කියලා දුන්නා. දැන් මේ අතිපරිත්තාරම්මන කියලා කියනකොට ඒක ඊටත් වඩා අඩුයි. ඒ කියන්නේ චිත්තක්ෂණ 10 පටන් 15 දක්වා ඉක්ම ගිය රූප. රූපේ ඉපදිලා චිත්තක්ෂණ වශයෙන් ගත්තට පස්සේ වේලාව මනින ඒකකේ පුංචි මේකකය මේ චිත්තක්ෂණය කියන එක ඒ ක්‍රමයෙන් ගත්තට පස්සේ වැඩිම චිත්තක්ෂණ ගණනාවක් වැඩිම කාල වේලාවක් ඉක්ම ගිය රූප කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. එතකොට මේ චක්ෂුවට වැටිලා තියෙන්නේ. ඒකෙත් අවස්ථා 6ක් ගන්නවා අතිපරිත්ත කියන කොටසට ඒ නිර්වචනයේ යටතේ. ඒකේ වාර 5ක් ගන්නවා 6ක් ගන්නවා අර පරිත්තාරම්මන එකේ වගේ. චිත්තක්ෂණ 10ක් ඉක්ම ගිය සප්ත චිත්තක්ෂණ ආයුෂ්ක. චිත්තක්ෂණතා රූපේ තියෙන චිත්තක්ෂණ බිඳෙන්නට චිත්තක්ෂණ 7යි. රූපයක් ඒ විදිහේ රූපයක් චක්ෂුද්්වාරයට වැටුණා කියලා හිතන්න කියනවා. ඒ විදිහට 11 වෙනි චිත්තක්ෂණ අවස්ථාවෙහි භවංග චලන. ඊළඟට 12 වෙනි චිත්තක්ෂණ අවස්ථාවේ භවංග චලන භවංග උපච්ඡේද ඊළඟ අවස්ථාව. මතු වොත්තපන දෙකක්වත්. ඒකට කියනවා භවංග චලනය භවංග උපච්ඡේද භවංග චලනය වෙනවා. දැන් 10නේ 10 වෙනි එක භවංග චලන භවංග උපච්ඡේද 11 වෙනි. ඒ වුණාට පස්සේ කියනවා මතු වත්තපන දෙකක්වත් උපදින තෙක් රූපයට නොපවතින්නට කියන පවතින්නට ඉඩ නැහැ. රූපාරම්මණය බිඳෙනවා. එතකොට කියනවා ඉන් ඔබ භවංග උපච්ඡේදාදී කිසි වෙනසකට නොපැමිණ. ඒ භවංග චලනය විතරයි වෙන්නේ. භවංග උපච්ඡේදත් නැහැ එතකොට. නේද? භවංග චලනය විතරක් සිද්ධ වෙලා ඒක නයන්න විතරක් තියෙන්නේ. යලිත් මේ සිත භවංගයට වැටෙනවා. ඒ කියන්නේ දැන් ඒක ඉපද භවංග චලන වෙලා භවංග උපච්ඡේද වෙලා පංචද්වාර වර්ජන සම්පටිච්ඡන සම්තීරණ වත්තපන ඊළඟට නෙන්නේ. එච්චර දුර යනට මේකේ රූපය ආවිසේ නැහැ. ඒ නිසා භවංග චලනේ ඉපදිලා එහෙනම් අපට හිතේ ඉතින් භවංග චලනේ ඉපදිලා ඊළඟට භවංග උපච්ඡේද ඊළඟට පංචද්වාර වර්ජනේ චක්කු විඥාන සම්පටිච්ඡන සම්තීරණ එතෙක් ගියයි. අපට ඒ වගේ දේවල් හිතෙනවා. හැබැයි ධර්මතාවම චිත්ත නියාමය අනුව එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒකේ භවංග චලන වෙලා ආපස්සට මොකද වෙන්නේ? ඊළඟ චිත්තක්ෂණ 1 2 3 4 5 6 ඒ ටික ඔක්කොම භවංග බවටම පත් වෙනවා. ඔන්න ඒකේ මේ චිත්තක්ෂණ ඇදලා තියෙන එකයි අංක පිළිවෙලයි මම හිතන්නේ වරදක් නෑ. බලන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 පොඩි වෙනසක් තියෙන එක ටිකක් හොඳයි. මේ චිත්ත වීති ඇදලා තියෙන විදිහ හොඳයි. ඊළඟට බලන්න මෙහි 11 වෙනි චිත්තක්ෂණය භවංග චලනය වූ හැටි දැක ගන්න කියලා කියනකොට දැන් අපට හිතෙන්න පුළුවන් නේද? භවංග චලනත් වෙලා භවංග උපච්ඡේදත් වුණා නම් ඒකට ඉඩ තියෙනවනේ කියලා. ඔව් එහෙම හිතුණාට එහෙම වෙන්නේ ඒකයි. සෙස්ස භවංග වූ හැටින් බලන්න කියලා කියනවා. රූපය ඇසේ හැපුණා විනා ඒ අරමුණ කොටගෙන එක වීතිසිතක්වත් හටගත්තේ නැහැ. භවංග චලනත් අපි දන්නවා
භවංග උපච්ඡේදත් අපි දන්නවා භවංගම තමයි කියලා. ඒකට අරමුණ වෙන්නේ අතීත කර්මාදියක් කියලා අපි කොච්චරවත් කිව්වා. භවංග චලනද භවංග බැවි භවංගම බැවින් සියල්ලටම ඒ සියල්ලට අරමුණ වූයේ පූර්ව කර්මාදී අතුරින් එකක් කියලා කියනවා. මේ වර්තමාන රූපය නෙමෙයි. ඒක දැක්වීම පිණිස තමයි මේ පල්ලෙහා ඔක්කොම රේඛාව දිගටම ලියලා තියෙන්නේ. ඒ කඩලා නැහැනේ. දැන් අර පංචද්වාර වර්ජනාදී ආවනම් කඩනවනේ රේඛාව. මේ කියන්නේ ඒක තමයි භවංගයට කිසිම අනතුරක් සිද්ධ වුණේ නැහැ. භවංග සිත වැඩ කරා. එක වීති සිතක්වත් ඉපදුනේ නැහැ. එහෙයින් මේට මෝඝ වාර, මෝඝ කියන්නේ හිස් වාර. වීති සිත් උපන්නේ නැත්නම් ඒකට කියනවා මෝඝ වාර, හිස්. වීති සිත් කියලා කියන්නේ සක්‍රිය සිත්. ඒවා උපන්නේ නැහැ එතකොට. වැඩ කරලා නැහැ. චිත්තක්ෂණ 11ක් ඉක්ම ගිය. දැන් එතකොට චිත්තක්ෂණ 11ක් ඉක්ම ගිය. ඉතුරු වෙලා තියෙනවා චිත්තක්ෂණ 6ක්. චිත්තක්ෂණ 12ක් ඉක්ම ගිය 5ක් ඉතුරුයි. චිත්තක්ෂණ 13ක් ඉක්ම ගිය ඔය විදිහට අඩු කරලා ගන්න. එච්චරයි මේකේ ඊට වඩා දෙයක් ඇත්තේ නැහැ. ඔන්න බලන්න ඒකේ තියෙන විදිහට චිත්තක්ෂණ 6ක් තියෙන්නේ. 6ක් තියෙනකොට බලන්න භවංග චලනයේ ඉඳලා 6ද කියන. භවංග චලනය. බලන්න භවංග කියන ඉඳලා ගණන් බලාගෙන ඉන්නකො. 1 2 පේලියට එනවා 5 6 7 8 9 10 11 12. එතකොට ඉතුරු වෙලා තියෙනවා චිත්තක්ෂණ 5ක් නේ. චිත්තක්ෂණ 5ක් ඉක්ම වෙලා ගිහින් ඉතුරු වෙලා තියෙනවා. ඒක තමයි මෙහි 12 වෙනි භවංග චලන විදිය. සෙසේ 8 කීසේ කියලා කියන 12 වෙනි එක භවංග චලන. එතකොට ආය පංචද්වාර වර්ජන භවංග චලනාදියක් ඉපදින හැම භවංගයට වැටේ. එතකොට තුන්වෙනි චිත්ත වීතියේදී කියන චිත්තක්ෂණ 12ක් ඉක්ම ගිය. පංච චිත්තක්ෂණායස්ක රූපයක් ආපතගත කල්ද මේ ආකාරයි කියලා විඤ්ඤාසය මෙසේ කියලා ඔන්න කියනවා. ඊට පළවෙනි එකේදී ගන්න හදාගන්න චිත්තක්ෂණ 10ක් ඉක්ම ගිය, 11ක් ඉක්ම ගිය, 12ක් ඉක්ම ගිය, කොයි විදිහට 15 දක්වා ඉක්ම ගිය කියලා ගන්න. තුන්වෙනි චිත්ත වීතිය මෙහි තෙලස් වෙන්නේ. ඒ කියන්නේ 13 වෙනි එක භවංග චලනයේ සෙස්ස වලින් කියපු ආකාරම. ඊළඟට බල 4 වෙනි අතිපරිත්තාරම්මන චිත්ත වීතිය බලන්න. ඒකේ බලනකොට 14 වෙනි එක තමයි මේකේ භවංග චලන වෙලා තියෙන්නේ. එතකොට ඊටු ටික භවංගගත වෙලා තියෙනවා. ඒ කියන්නේ 15 16 17. ඊළඟ එකේ තියෙන චක්කුද්්වාරික අතිපරිත්තාරම්මන 5 වෙනි එකේදී ඇවිල්ලා තියෙන්නේ 15 වෙනි එක භවංග චලනම. ඊළඟ එකේදී 16 වෙනි එක භවංග චලන වෙනවා. ඒකට ඒක ඉවරයි. දැන් ඒකේ වැරදීමක් තියෙනව නේද බලන්න. දැන් චිත්තක්ෂණ අට මුල ඉඳලම ඔකේ තේරුණා. දැන් බලන්න 10 ඉඳලා 15 දක්වානේ. දැන් මේකේ 10 ඉඳලා 15 දක්වා වෙනකොට අන්තිමේකේදී එන්නට ඕනේනේ 15 වෙනි චිත්තක්ෂණයනේ. 6 වෙනි එකේදී 15 වෙනි චිත්තක්ෂණේ භවංග චලන වෙන්නට ඕනේනේ. අන්න ඒක හරියට බලා ගන්න. මේ මෙතන මට මේ දෙවෙනි චිත්ත වීතිය කියනකොට ඔය ආඩුව පෙරුණා. දැන් පළවෙනි එකේ බලන්න පළවෙනි එකේ එන්නට ඕනේ චිත්තක්ෂණ 10ක් ඉක්ම ගියේ. බලන්න 10ක් ඉක්ම ගියේ 11 වෙනි එක වෙන්නට ඕනේ නේ. ඊළඟට දෙවෙනි එකට එනකොට 11ක් ඉක්ම ගිය 12 වෙනි එක භවංග චලන වෙන්නට ඕනේ. ඊළඟ එකට එනකොට 13ක් ඉක්ම ගිය ඒ විදිහටයි එන්නේ 13ක් ඉක්ම ගිය කියලා. ඊළඟ එකේදී එන්නේ 14ක් ඉක්ම ගිය. ඊළඟ එක 15ක් ඉක්ම ගිය. හරි ගන්න හරි. මොකද 10ක් ඉක්ම ගිය 10 ඉඳලා 11 දක්වානේ. 10 ඉඳලා 15 දක්වානේ. 10 11 12 13 14 15. 15ක් ඉක්ම ගිය අවසාන එකේ 15ක් ඉක්ම ගිය කියලා යනට ඕනේ එතකොට. ඔය විදිහට තමයි ඒක සකස් වෙලා එන්නේ. දැන් ඔය 6 වෙනි චිත්ත වීතියේ තියෙන්නේ 15ක් ඉක්ම ගිය කියලා. ඒකට භවංග දෙකක් වැඩ කරනවා හැපැත්තේ. චිත්තක්ෂණ 16ක් ඉක්ම ගිය ඒක චිත්තක්ෂණික රූපයක් චක්ෂුද්්වාරයට ආපాతගත වෙන්නේ නැහැ කියලා කියනවා.
රූපයගේ භංග අවස්ථාව බැවිනි කියලා කියනවා. 14 චිත්තක්ෂණ ඉක්මගිය රූපයේ කිසිසේත්ම ඒකට රූපයක් නැහැ නේද? ඒක රූපයක් නැහැ. නැති දෙයක් කර්මණු කරන්න බෑනේ. ඒකයි. සෝතද්වාරික අතිපරිත්තාමරම්න චිත්ත වේති ටිකත් ඔය විදිහටම දැනගන්න කියලා කරන. ඒතකොට එතරම් 6ක් එනවනේ. ඒකත් 6ක් එනවා. ඔය විදිහට ගාන හැදිලා අපට ඕන මේකේ පොඩි විස්තරයක් දෙනවා. යට දැක්වුණු වීතීනි සාමාන්‍ය වශයෙන් බලතොත් පංචද්වාර වර්ජනේ චක්කු විඥානේ සම්පටිච්ඡනේ සම්තීරණේ වොත්තපනේ ජවණය තදාලම්බනේ කියලා වීතිසිත 7ක්. ඒ කියන්නේ ජවන් 7ක් තිබුණාට ඒක එකක් විදිහට ගත්තා. තදාලම්බන දෙකක් තිබුණාට ඒක එකක් විදිහට ගත්තා. ඒ විදිහට ගත්තාට පස්සේ වීතිසිත 7ක්. ඒ කියන්නේ ජවන් 7ම නියෝජනය කිරීමට එක ජවණයක් ගත්තා. තදාලම්බන දෙකම නියෝජනය කිරීමට එකක්ම ගත්තා. ඒකයි. විශේෂයෙන් බලතොත් පංචද්වාර වර්ජනේ චක්කු විඥානේ සම්පටිච්ඡනේ සම්තීරණේ වොත්තපනේ ජවන් 7 තදාලම්බන දෙක විදිහට ගත්තොත් 14ක් තියෙනවා. 14ක් තියෙනවා. එතකොට කෙටියෙන් ගත්තට පස්සේ 7යි 14ක් බවට පත් උනේ ජවන් 6 ජවන් 7න් 6ක් එකතු වුණා. ආයෙත් තදාලම්බන එකයි එකට තව එකක් එකතු වුණා. ඊට පස්සේ 14ක් බවට පත් වුණා. විස්තර වශයෙන් බලතොත් පංචද්වාර වර්ජනේ චක්කු විඥානාදී 10 සම්පටිච්ඡන යුගලය සම්තීරණ ත්‍රිකය වොත්තපන නම් ওই මනෝද්වාර වර්ජනේ අකුසල් 12 කාමාවචර කුසල් 8 සහේතුක ක්‍රියාවට හේතුත්පාදය කියන මේ 29ක් වූ ජවනොත් එක්ක කරගත්තාට පස්සේ සහේතුක විපාක වූ තදාලම්බන 8ක් වෙනම අරගෙන ඒතර 8 ගත්තේ මොකද සම්තීරණ තුනේම ගත්තු නිසා කාමාවචර සිත් 54යි. එතකොට සෙල් තදාලම්බන තුන එක කීවා ඉස්සර. ඔන්න ඔය විදිහට මේ පංචද්වාරයේ සම්බන්ධ කරලා ගත්තාට පස්සේ යෙදෙන සිත් සාමාන්‍ය වශයෙන් විස්තර වශයෙන් අති විස්තර වශයෙන් වීති චිත්තානි සත්‍යය 7යි. අර විදිහට පංචද්වාර වර්ජනේ ඉඳලා ජවන් 7 එකක් විදිහට අරගෙන තදාරම්මන දෙක එකක් විදිහට අරගෙන ඒතර 7යි තියෙන්නේ. චිත්තුප්පාද චතුද්දස. එතනදී ජවන් 7ක් විදිහටම ගන්නවා. තදාරම්මන දෙක දෙකක් විදිහටම ගන්නවා. චතුපඤ්ඤාස විත්තාර. එතකොට ඒකෙදි පංච චක්කු විඥාන ආදී විපස් විඥානෙම ගන්නවා. අනිත් පැත්තෙන් කාමාවචර ජවන් 29ම ගන්නවා. තදාරම්මන දෙකම ගන්නවා. ඒ විදිහට ගත්ත පස්සේ ඔක්කොම 54ක් පංචද්වාරයේ සම්බන්ධයෙන් පිළිවෙලට එනවා. පංචද්වාරයේ සුදුසු පරිදි වීති සිත් 7කි විශේෂයෙන් බලසෝ 14ක විස්තර වශයෙන් ගත්තට පස්සේ 54යි. ඔය පඤ්ඤාද්වාරය කියලා අපි නිව හදා ගන්න මුද්‍රණ දෝෂ තියෙන පඤ්ඤාද්වාරය කියලා එකක් ඇත්තේ නෑ. එහෙම නැත්නම් ප්‍රඥාද්වාරය කියන එකනේ. දැන් ප්‍රඥාද්වාරය කියලා එකක් ඇත්තේ නෑ. පංචද්වාරය කියලා හදා ගන්නවා. මුද්‍රණ දෝෂ හරියට මේ අලුත් පොත්වල තියෙනවා. ඉතින් ප්‍රශ්න ටිකක් තියෙනවා ඔබට. අතිපරිත්තාරම්මන චිත්ත වීති කෙතෙක්ද? කෙටියෙන් ගත්තට පස්සේ 6යි. වෙන වශයෙන් පැහැදිලි කරමු. දීර්ඝ වශයෙන් ගත්තොත් 30ක් තියෙනවානේ. 30ක් තියෙනවානේ චක්කුද්වාර ආදියට ගත්තට පස්සේ 6 ගානේ ద్వාර 5ට 6 වරක් 5 30යි. නිසා 30ක් විදියට ගන්න පුළුවන්. වෙන වශයෙන් පැහැදිලි කරන්න කියලා කියන්නේ චිත්තක්ෂණ 10ක් ඉක්මගිය 11ක් ඉක්මගිය ආදී වශයෙන් චිත්තක්ෂණ 15 දක්වා ඉක්මගිය එකයි වෙන වශයෙන් තෝරන්න කියලා කියන්නේ. චිත්තක්ෂණ තෙලසක් ඉක්මගිය රූපාරම්මණය පිළිබඳ චිත්ත වීතියක් අඳින්න කියලා කියනවා. එතකොට ඒක කීවෙන එකද? 10ක් ඉක්මගිය 11ක් ඉක්මගිය 12ක් ඉක්මගිය 13ක් ඉක්මගිය. කියන්නේ අතිපරිත්තාරම්මන චිත්ත වීති කාණ්ඩේ 4 වෙනි චිත්ත වීතිය. 4 වෙනි චිත්ත වීතිය අඳින්න කියලා කියනවා. ඒකේ කර්මයක් දහනවා. නැහැ. කර්ම නැහැ. මොකද කර්ම වෙන්න නම් ජවන් වැඩ කරන්නට ඕනේ. ජවන් වැඩ කිරීමක් නැති නිසා කර්ම නැහැ. කර්ම විතරක් නෙවෙයි ක්‍රියාත් නැහැ. ඔක්කොම තියෙන්නේ විපාක සිත් ටික. මෙහි සාමාන්‍ය වීති සිත් කෙතෙක්ද? 7යි. ඉතින් හදා ගන්න කියනර පංචද්වාර වර්ජන ආදී ටික මුලින් ටික පංචද්වාර වර්ජන චක්කු විඥානේ සම්පටිච්ඡනේ පංචද්වාර වර්ජනේ පංච විඥාන කියලා. චක්කු විඥාන නෙවෙයි. එකක් විදියට. පංචද්වාර වර්ජනේ පංච විඥානේ ඊළඟට සම්පටිච්ඡනේ සම්තීරණේ වොත්තපනේ ජවන් 7 ඒ විදිහට ජවන් 7 එකක් විදිහට ගන්නවා. තදාරම්මන දෙක එකක් විදිහට ගන්න. එතකොට 7යි. විශේෂයෙන් බලතොත් පංචද්වාරය පිළිබඳ වීතිසිත විශේෂයෙන් බලතොත් තියෙනවා
14ක් කවරහුද කියලා කියන දැන් ඔක කියලා දුන්නම කොච්චර හයතෝපාදේ ජවන් වන හැටි අතිමහාන්තාරම්මන වීතියක් ඇඳ එහි විපාක දක්වන්න කියලා. ඉතින් හයතෝපාදේ ජවන් වන හැටි ගත්තට පස්සේ අපි කියමුකෝ දැන් රහතන් වහන්සේ නමකට අපි කියමුකෝ ස්වාමීන් වහන්සේලා පිරිකර වලට කලබලයක් කරනවා දැක්කා කියලා. ඒ වගේ වෙලාවක් කියන්නකො දැක්කට පස්සේ ඉතින් උන්වහන්සේට මේ මටත් මේ වගේ ලොල්කම් තිබුණා දැන් මට ඒවට ලොල්කමක් නැහැ නේ කියලා සිනහ පහළ වෙනවා කියන උපහාසයෙන් නෙමෙයි. උන්වහන්සේට ඒ තමන් ගැන තෘප්තියක් ඇති වෙලා ඒ නිස්කාමී සතුටක් ඇති වෙලා ඒ වගේ අවස්ථාවකදී අර විදිහටම වැඩ කරනවා. මේක අතිමහාන්තාරම්මනේ. එතකොට භවංගයක් ඉක්ම ගිය අතීත භවංග චරණ භවංග උපච්ඡේද දෙවෙනි තුන්වෙනි චිත්තක්ෂණ පංචද්වාර වර්ජනේ 4 චක්කු විඥානේ පස්වෙනි චිත්තක්ෂණේ සම්පටිච්ඡනේ 6 වෙනි චිත්තක්ෂණේ සම්තීරණේ 7 වෙනි චිත්තක්ෂණේ වක්තපනේ 8 වෙනි චිත්තක්ෂණේ ජවන් 7ක් වැඩ කරනවා ඊට පස්සේ තදාරම්මන 2ක් වැඩ කරනවා අතිමහාන්තාරම්මන විද්‍යාවක් නේ අඳින්න කියන්නේ ඊට පස්සේ භවංගයට වැටෙනවා රූපෙත් ඉවරයි ඉවරයි ඊළඟට බලන්න පරිත්ත මනෝද්වාරික චිත්ත වීති කියලා. පරිත්ත කියන එක අපිට මෙතන පාවිච්චි කළේ කාමාවචර. පරිත්ත කියලා පාවිච්චි කරේ කාමද. පරිත්තා ධම්මා මහග්ගතා ධම්මා අපමානා ධම්මා කියලා අපිට ඉස්සරහට එනවනේ. පරිත්තා ධම්මා කියලා කියන්නේ කාමාවචර සිත් 54යි. ඒක වැඩ කරන චෛසික 52යි 28 රූපයයි. රූපාවචර බ්‍රහ්ම ලෝකේ රූප තිබුණත් කාමාවචර ලෝක මේ 11 තමයි එක අයත් වෙන්නේ. ඒ විදිහට පරිත්ත මහග්ගත කියලා කියන්නේ රූපාවචර අරූපාවචර ධානසිත 27යි. මේක වැඩ කරන චෛතසික 35යි. ඊළඟට අපමාන කියන්නේ ලෝකෝත්තර ධර්මතාව ටික නව ලෝකෝත්තර ධර්ම. දැන් මේක අපිට පරිත්ත මනෝද්වාරික කියන්නේ මහග්ගත මනෝද්වාරික එක වෙනසක් තියෙනවනේ. දැන් පරිත්ත මනෝද්වාරික. එතකොට මහග්ගත මනෝද්වාරික තියෙනවා. අපමාන මනෝද්වාරික තියෙනවා. එකයි වෙන් කිරීමක් ගන්න. ඒතර පරිත්ත මනෝද්වාරික කියලා කිය කාම ලෝකයට අයත් වෙච්ච කාමාවචර සිත් වැඩ කරන මනෝද්වාරික චිත්ත වීති. හැබැයි ඉස්සෙල්ලා පංචද්වාරයට සම්බන්ධ කරලා ගත්ත චක්ෂුරාගියද දැන් මනෝද්වාරයට සම්බන්ධ කරලා ගන්න. ඊළඟට දැන් අපි ගත්තොත් රූපාවචර අරූපාවචර සිත් වලට මහග්ගත මනෝද්වාරික කියලා විශේෂයක් දක්වන්නේ නැහැ. මොකද ඒ ධානසිත කෙලින්ම මනෝද්වාරිකම තමයි. ඊළඟ ලෝකෝත්තර සිත් කෙලින්ම මනෝද්වාරිකම තමයි. ඒ නිසා ඒවට මහග්ගත මනෝද්වාරික චිත්ත වීති අපමාන මනෝද්වාරික චිත්ත වීති කියලා හැඳින්වීම් දෙකක් කියන්නේ නැහැ. මොකද ඒවට පරිත්ත ભેදයක් නැහැ එතකොට. ඒක මනෝද්වාරිකම තමයි. දැන් පරිත්ත ගත්තර කාමාවචර ගත්තර පස්සේ ඒකේ පංචද්වාරයට සම්බන්ධ වෙච්ච චිත්ත වීති තියෙනවා. කෙලින්ම මනෝද්වාරයට සම්බන්ධ වෙච්ච චිත්ත වීතිත් තියෙනවා. ඒක තමයි මෙතන බෙදීමක් කොට යන්නේ. ඔන්න බලන්න මනෝද්වාරික චිත්ත වීති වනාහි පරිත්ත චිත්ත වීතිය අර්පණා චිත්ත වීති කියලා දෙආකාරයි. පරිත්ත චිත්ත වීති නම් කාමාවචර චිත්ත වීති. අර්පණා චිත්ත වීති නම් රූපාවචර අරූපාවචර චිත්ත වීති. මනෝද්වාරික චිත්ත වීති. එතකොට ලෝකෝත්තර චිත්ත වීති කියලා කොටසකුත් තියෙනවා. රූපාවචර අරූපාවචර ලෝකෝත්තර. ඒවට කියන්නේ අර්පණා චිත්ත වීති කියලා. ඒතර චිත්ත වීති වල මනෝද්වාරික කොටස් දෙකකට බෙදලා යනවා. ඕන අතුරෙන් මේ කාමාවචර මනෝද්වාරික චිත්ත වීති දක්වන්නේ කියනවා රූපාවචර අරූපාවචර ලෝකෝත්තර මනෝද්වාරික චිත්ත වීති නෙවෙයි. පංචද්වාරික චිත්ත වීති මුළුල්ල පරිත්තම බැවින් මේකේ එහෙම ભેදයක් නැහැ. පරිත්තම තමයි. මේක විස්තර කරනවා. කියන අර්පණා කියලා කොටසකට යන්නේ මනෝද්වාරෙහි අරමුණ ධර්මාරම්මණය. දැන් ධර්මාරම්මණය කියන එක අපි ගොඩක් අපි ගිය සැරෙත් අපි කියලා දුන්නා. ධර්මාරම්මන කියනකොට රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, චක්කුසෝත ගාන ජීවා කාය කියන දොරටු වලට අදාළ. එතකොට ධර්මාරම්මණය කියන්නේ කෙලින්ම මනෝද්වාරික සිත් වලට.
ඒ අතීත අනාගත කාල විමුක්ත ආදී වශයෙන් පවත්නා බැවින් රූපාදී මෙන් ඒක චිත්තක්ෂණාතීත ද්විචිත්තක්ෂණාතීත ආදී වශයෙන් කියන්නේ එක චිත්තක්ෂණයක් ඉක්ම ගිය චිත්තක්ෂණ දෙකක් ඉක්ම ගිය කියලා මෙහෙම ප්‍රභේදගත වීමක් නැහැ කියනවා. තියෙන්නේ ප්‍රකට අප්‍රකට කියන ප්‍රභේදගත වීම තමයි කියලා මේකේ කියනවා. ප්‍රකට අප්‍රකට විභූත අවිභූත ප්‍රකට අප්‍රකට කියන එක කියනවා. එතකොට දැන් මේකේ කියනවා අතීත අනාගත කාල එතකොට දැන් කියන මේ මනෝද්වාරයට අරමුණු ගන්නකොට ඒක පුළුවන් ගන්න අතීත එකක් ගන්නත් පුළුවන් අනාගත එකක් ගන්නත් පුළුවන් ගොඩ එකක් ගන්නට ගැටලුවක් නැහැ එතකොට මනෝද්වාරය නේද අතීත දෙයක් අරමුණු කරන්න නැති වෙච්ච දෙයක් දැන් ලයිට් එක පත්තු වෙනවා ලයිට් එක නිවෙනවා අපිට මතක් කරන්න අරමුණු කරන්න බැරි නෑනේ එතකොට දැන් අනාගත දෙයක් වුණත් පුළුවන් දැන් අනාගතයේ සිද්ධ වෙන දෙයක් අපිට මතක් කරලා ගන්නට පුළුවන් නේ දැන් හිත අපි ගමනක් යනවා කියලා කිව්වොත් එහෙම ඒ ගමන යන වාහනේ යන්නේ කොහාටද ගිහිල්ලා කවුද මුණ ගැහෙන්නේ මතක් වෙලා එන්නේ එහෙම ගන්නට පුළුවන් කාල විමුක්ත ආදී එතකොට අනුද්වාරික සිද්ධ වලට කාල විමුක්ත කියලා කියන්නේ නිවන කාලයකට යන්නේ නැහැනේ කාලයකට බෙදෙන්නේ නැහැ ඊළඟට ප්‍රඥාප්ති නම් ගම් ආදී වශයෙන් පවතින ප්‍රඥාව ඉතින් ඒකෙදි කියනවා අර ප්‍රකට අප්‍රකට ભેදය තමයි අරමුණෙහි තියෙන්නේ කියලා කියනවා ඔන්න විභූතාරම්මණයක් මනෝද්වාරයට ආපాతගත වූවා කියලා හිතන්න කියලා. ප්‍රකට අරමුණක්. කියන්නේ මනස ඇලීම් ගැටීම් ආදී වශයෙන් හරි නොඇලීම් නොගැටීම් ආදී වශයෙන් කුසල හරි අකුසල හරි ප්‍රාර්ථනාසිකන ක්‍රියා ගන්න පුළුවන්. ඒ කොහොම හරි ඒක ප්‍රකටව අරමුණට වැටිලා තියෙනවා. ඒකට කියන එවිටම භවංග සම්තතිය සැලී සිටින්නේ. භවංග චලන භවංග උපච්ඡේද සැලීමට පෙරසේ භවංග චලනය කියන්නේ පංචද්වාරික සිත්වලදී කියෝ වගේම සැලීමට කියනවා භවංග චලන සිදීමට භවංග උපච්ඡේද ඒකේ වෙනසක් නැහැ. ඒකට ආරම්භ කරන ඒ පෙර කර්මාදී තමයි මේ භවංග චලන භවංග උපච්ඡේද වලට ආරම්භ එවිටම මේ විභූතාරම්මණය අරමුණු කරමින් මනෝද්වාර වර්ජනේ ඉපදිලා නිරුද්ධ වෙනවා. ඒක චිත්තක්ෂණ ඉපදිලා නිරුද්ධ වෙනවා. ඉක්බිති ඒ අරමුණු කරගෙන ඒකත් අරමුණ මුල් කරගෙන ජවන් හත ඉපදිලා නිරුද්ධ වෙනවා. ඒ පසු තදාලම්බන දෙකක් වැඩ කරනවා. විභූතාරම්මණයේදී තදාලම්බන දෙකක් වැඩ කරනවා. දෙවන තදාලම්බනයගේ භංගක්ෂණයත් එක්කලා ආරම්මණය නිරුද්ධ වෙනවා. චිත්තේ භවංගත වෙනවා. එතකොට දැන් මේකේ බලන්න ඔය අපට ඇඳලා තියෙනවා ඒකෙන් වඩාත් එක පැහැදිලි වෙනවා දැන් මනෝද්වාරයෙන් ගන්න අරමුණක් එතකොට මේක අපි දන්නවානේ පංචද්වාර වර්ජන කියන සිත වෙනකොට තමයි මනෝද්වාර වර්ජන සිත වැඩ කරන්නේ එතකොට චක්කු විඥාන පහළ වීමක් නැහැනේ සම්පටිච්ඡන නැහැනේ සම්තීරණ නැහැනේ වොත්තපන කියලා ඒක වැඩ කරන්නේ නැහැ මොකද ඒක තමයි පංචද්වාර වර්ජන වෙනකොට මනෝද්වාර වර්ජන වැඩ කරනකොට සිද්ධ වෙන්නේ වැඩ කරන්නේ වෙන්නේ. ඔන්න ඒකේ ආකෘතියක් පහළ ඇඳලා තියෙනවා. බලන්න ඒකේ එතකොට චිත්තක්ෂණ එකේ ඉලක්කම් දාලා නැහැ. ඉලක්කම් දාලා නැහැ ඒකේ. භයන භවංගයට තියෙනවා ඒ දෙමේ අතීත භවංග කියලක භවංග චලන. භවංග උපච්ඡේද මනෝද්වාර වර්ගී. ඉතින් ජවන් හත වැඩ කරනවා තදාලම්බන දෙක වැඩ කරනවා. එතකොට මේක ගත්තු අරමුණ දැන් අපි කියනකොට දැන් මනෝද්වාරයට ගන්න අරමුණු තියෙනවානේ චිත්ත චෛතසික ප්‍රසාද රූප සුකුම රූප නිර්වාණය ප්‍රඥාති ඉතින් කොකට හරි වැඩ කරලා ඔක තමයි සිද්ධ වෙන්නේ හැබැයි දැන් ඔබට මෙහෙම ප්‍රශ්නයක් හිතෙන්නේ නැද්ද අපි දැන් මනෝද්වාර වර්ජනයේ අපි කියන්නකො දැන් ආපෝ ධාතු රූපේ ගන්නවා කියලා. ආපෝ ධාතු රූපේ ගත්තට පස්සේ ආපෝ ධාතු රූපයට චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙනවානේ. එතකොට ආපෝ ධාතු රූපේට චිත්තක්ෂණ 17ක් ආයුෂයේ තියෙනකොට දැන් අපි කියමු ඒක දැන් මනෝද්වාරයෙන් අපි මනෝද්වාරික සිතකින් අපි අරමුණු කරනවා. ඒ අරමුණු කළාට පස්සේ
දැන් භවංග චලන භවංග උපච්ඡේද දැන් මොන තුන්වෙනි චිත්තක්ෂණය. මනෝද්වාර වර්ජනේ හතරවෙනි චිත්තක්ෂණය. දැන් ජවන් 7 ඉපදෙනවා. දැන් ජවන් 7 උපන්නට පස්සේ දැන් මේකේ කියනවා නේද ජවන් 7 ඉපිද නිරුද්ධ වන්නේ විභූතාරාමයේ මනෝද්වාර ඉපදෙනවා. ඉක්බිති එම අරමුණු කරමින් ජවන් 7 ඉපිද නිරුද්ධ වූ පසු තදාලම්බන දෙකක් උපදින්නේ. තදාලම්බනයාගේ භංගක්ෂණයේ සමගම ආරම්මණය නිරුද්ධ වේ කියලා. එහෙම කොහොමද වෙන්නේ? එහෙම වෙන්න හේතුවක් නැහැනේ. දැන් මෙතන ඒක තව ටිකක් ඔබත් හිතලා බලන්න. මම තව කරුණු හොයන්නම් මේකට අදාළ පොතපතින්. දැන් මේකේ දැන් එතකොට දැන් ආපෝ ධාතු රූපේ තියෙනවා නම් ආපෝ ධාතු රූපේ කිසි ගැටලුවක් නැහැ. චිත්තක්ෂණ 17ක් තියෙනවා. මේ චිත්තක්ෂණ 17ක් තියෙනවා නම් දැන් භවංග චලන භවංග උපච්ඡේද 1යි 2යි. භවංග චලන භවංග උපච්ඡේද 2යි 3යි. ඊළඟ මනෝද්වාර වර්ජනේ. ඕන් ජවන් 7 වැඩ කරනවා. දැන් ජවන් 7 වැඩ කරන චිත්තක්ෂණ කීයද දෙන්නේ? විතර 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. හරි? දැන් එතකොට මේක වෙනකොට ආපෝ ධාතුව නිරුද්ධ වෙන්නේ. ආපෝ ධාතුව චිත්තක්ෂණ 17ක් තියෙනවා. ඒ නිසා මේක තව ටිකක් හිතන්න ඕන කාරණයක්. මමත් මේක ආශ්‍රිත ග්‍රන්ථ වලින් මම හිතලා බලන්නම් තව ටිකක්. ඒ නිසා ඒක එතනින් නතර කරගෙන තියාගන්න එකට සම්පූර්ණයෙන් මේ මතයට එකඟ වෙන්නට එපා. මොකද අපට අභිධර්මයේ තියෙන ලක්ෂණයක් තමයි මූලික න්‍යායට පිටින් යම් තැනක විග්‍රහයක් එනවා නම් අනිවාර්යයෙන් මේක පරස්පරයි කියලා අපට එකපාරටම තේරෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අවධානයෙන් ඉන්නට ඕනේ. ඊළඟ දවසේ තවදුරටත් කරුණු හොයලා මේ අටුවාවෙන් මොකට කරුණු ගොඩක් ගන්නට පුළුවන්කම තියෙනවා. අපි විස්තරයක් කරන්න. දැන් ඔබට තේරෙනවා ඇතිනේ. ඉතින් ඒ නිසා මේ එක වෙන්න බෑ කියලා. මොකද ආපෝදා මේකේ කියන විග්‍රහය මේකේ කියනවානේ මේකේ විස්තරයක් කරනවානේ. මනෝද්වාර වර්ජනේ ඉපිද නිරුද්ධ වන්නේ ඉක්බිති එම අරමුණු කරමින් ජවන 7 ඉපිද නිරුද්ධ උපල් තදාලම්බන දෙක උපදින්නේ දෙවන තදාලම්බනයාගේ භංගක්ෂණයේ සමගම ආරම්මණය නිරුද්ධ වේ කියලා. අරමුණ නිරුද්ධ වේ කියලා. දැන් අපි ගත්තොත් දැන් මේවා අපට ගන්න පුළුවන්. ඒ කියන්නේ චිත්ත චෛතසික ඒ අරමුණ අපට ගන්නට පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. චිත්ත චෛතසික ගත්තට පස්සේ අවශ්‍ය ගන්නටම ඒ චිත්ත චෛතසික අරමුණු කරනකොට ඒ ගන්නටම නිරුද්ධ වෙනවා කියලා ගත්තා. හැබැයි චිත්ත චෛතසික අතර ප්‍රසාද රූප තියෙනවා, සුකුම රූප තියෙනවා, චක්කු රූපය කියන්නේ දැන් කෙනෙක් විදර්ශනා භාවනාවන යෝගාවචරයේ චක්ෂු රූපය අරමුණු කරනවා විදර්ශනාවට. දැන් ඒ අරමුණු කරනකොට මනෝද්වාර වර්ජන ඉපදිලා ඉවර වෙනකොට මේ චිත්තක්ෂණ දැන් මේකේ ගත්තොත් එimhe ජවණයට එනකොට ඒ කියන්නේ මෙතනින් එතන චිත්තක්ෂණ 4යි චිත්තක්ෂණ 11යි ජවන් 7 වෙනි ජවණය එනකොට. එතකොට චිත්තක්ෂණ 11කින් නිරුද්ධ වෙන්නේ නැහැ චක්ෂු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ආපෝ ධාතු රූපේ. නිසා ඒක තව ටිකක් හිතන්න ඕන කාරණයක්. ඔබත් හිතලා යන්න. මම කරුණු ටිකක් ඊළඟ දවසේ කියලා දෙන්නම්. යට වීතිවල පංචද්වාර වර්ජන ස්ථානයේ පංචද්වාර වර්ජන ස්ථානය කියලා කියන්නේ පංචද්වාරයේ වැඩ කරපු චිත්ත වීතියේ ස්ථානය. දැන් මනෝද්වාරයේ යෙදී තිබෙන සැටිද චක්කු විඥාන සම්පටිච්ඡනාදී නැතුව ජවනයේදී ඇති සැටිත් සලකනු කියලා කියනවා. එසේම මනෝද්වාර වර්ජනයේම වර්තපන කෘත්‍ය කෙරෙන ඒක ආකාරයක් දැනගන්න කියලා කියනවා. මනෝද්වාර වර්ජනයෙන් පංචද්වාර වර්ජනයෙන් පංචද්වාරික චිත්තවලදී පංචද්වාර වර්ජනයෙන් කරන කටයුත්තත් ඒ වගේම පංචද්වාරික සිත්වලදී වර්තපණය කරන කටයුත්තත් කියන කටයුතු දෙකම මනෝද්වාරික සිත්වලදී මේ මනෝද්වාර වර්ජනය සිද්ධ වෙනවා කියන එක එතනින් කියන්නේ. මේකේ කියනවා මනෝද්වාරයට අරමුණු ලැබීම පිළිබඳව ටීකාවේ ආපු විස්තරයක්. මනෝද්වාරයට අරමුණු ලැබීම පිළිබඳව ටීකාවක ආවා වූ මතයක් මෙහෙම දක්වන්නම් කියලා කියනවා. මනෝද්වාරේ වනාහි මිශ්‍ර මනෝද්වාරේ ශුද්ධ මනෝද්වාරය කියලා ශුද්ධා කියලා තියෙනවා. වැරදි මුද්‍රණ දෝෂ. මිශ්‍ර මනෝද්වාරේ ශුද්ධ මනෝද්වාරයයි දෙආකාර වේ, විවිධ වේ.
චක්ෂුරාදී ගැටෙන අරමුණ සිතටද අරමුණු වේ. එවිට ඒ සිත මිශ්‍ර මනෝද්වාරය කියලා කියනවා. චක්ෂුරාදී ගැටීමෙන් තොරව සිතම අරමුණු ගන්නා විට ඒ සිත සුද්ධ මනෝද්වාරය කියලා කියනවා. දැන් ඒක හිතලා බලන්න. දැන් චක්කුද්වාරයෙන් වැදිලා පස්සේ අපි අරමුණ හිතින් ගන්නවනේ. දැන් අපි පාරේ යනකොට කෙනෙකු දැක්කට පස්සේ එයාව ඇහෙන් දැකලා නැවත නැවත ඇලීම් වශයෙන් හරි ගැටීම් වශයෙන් හරි කොහොම හරි කමන්නේ. නැවත නැවත මෙනෙහි කරනවනේ. අන්න එතකොට වැඩ කරන චිත්ත වීති වලට චක්ෂුරාදී දොරටු වල සම්බන්ධයක් තියෙන නිසා ඒකට කියනවලු මිශ්‍ර මනෝද්වාරය. චක්ෂුද්වාරයේ ගැටීමෙන් තොරව සිතම ආරමුණු ගන්නා විට අපට කියමුකෝ දැන් අපට නොදන්න කෙනෙකු ගැන අපට විස්තරයක් කරනවා කෙනෙක්. අපට නොදන්න කෙනෙකු පිළිබඳව විස්තරයක් කරනවා. එහෙම නැත්නම් අපි කොහේ හරි යනකොට කවදාවත් දැකලා නැති දෙයක් දකින්න. එහෙම නැත්නම් දැකීම පැත්තකට දාන්න අපි කවදාවත් හිතලා නැති දෙයක් අපි හිතනවා. මොකක් හරි මනස් කල්පන දෙයක් හරි වෙන කෙනෙක් කියන දෙයක් හරි අපි ඒ තුලින් අපි හිතනවා. එතකොට අන්න ඒකට කියන සුද්ධ මනෝද්වාරය. ඔක ඔය අපේ මේ තර්කඥාය කියලා පොතක් තියෙනවා. ඔන්න ඔය පොතේ ඔය පිළිබඳව ලොකු විස්තරයක් තියෙනවා. ඒකේ කියන්නේ යම් ආරෝපණය කිරීමට ඉස්සරලා ඉන්ද්‍රියයන්ගෙන් හසු කර ගන්නවා. විශේෂයෙන්ම මනීන්ද්‍රියට හසු කර ගන්නවා නම් අන්න ඒකේ මුල්ම අවස්ථාව නම් දාන්න ඉස්සරලා ඒ මනසින් ගන්න ඒ தത്വයට ඒක යම්කිසි දෙයක් කියලා විතරයි කියන්න පුළුවන්. පස්සේ තමයි භාෂාත්මකව එක එක්කෙනා නම් දාලා. දැන් අපි කියමුකෝ දැන් ගහක් තියෙනවා කියනවා. දැන් ගහට නමක් දාලා නැත්තම් ඒක යම්කිසි දෙයක් විතරට කියන්න පුළුවන්. හැබැයි අපි ගහ කියනවා තව භාෂාවෙන් තවත් නමක් කියනවා. හැබැයි අන්න ඒ විදිහට නමක් දාලා නැති එකක් කියන්නේ. දැන් අපි කියන්නේ සුනාමියක් ආවා. දැන් සුනාමිය කියන එක ජපානයේන්නේ නම ගොඩක් කලාවට ආවේ. එතකොට දැන් අපි ඒක යම්කිසි දෙයක් විදිහට සලකනවා න රැල්ලක් කියලා කියනවා. මුදු රළක් කියලා කියනවා. අන්න ඒ වගේ නමක් දැන් කොච්චර ඉංග්‍රීසි භාෂාවේ අවුරුද්දකට වචන 400ක් කොද ශබ්දකෝෂයට එකතු වෙනවනේ. ඒ කියන්නේ අලුත් චක්ෂුරාදීන් දැනෙන හැඟෙන දේවල් වලට අලුත් නම් දානවා. අන්නේ නම් දාන්න ඉස්සරලා යමක් හඳුනා ගත්තා නම් අන්න ඒකට ඒක මානසින් ගන්නකොට ඒක ඒ ගන්න එකට ඒ සිතට කියන්න පුළුවන් සුද්ධ මනෝද්වාරය කියලා කියන්න පුළුවන්. අන්න එහෙමයි. දැන් අපි නිවන් අවබෝධ කරනවා කියන්නේ දැන් නිවන් අවබෝධ කරගත්තු කෙනෙකුට ඒක යම්කිසි දෙයක් කියනවා මිසක ඒක ලේසි නෑ භාෂාවෙන් දෙන්න. බුදුරජාණන් වහන්සේ නිවන් ගැන විස්තර කිරීමට ධනිපාතේ දාලා අජාති, උපදීම, අව්‍යාධි, ලෙඩ නොවීම, අජර, නොදිරීම, අමර, නොමැරීම ඔන්න බුදුරජාණන් වහන්සේ නිවන ගැන විස්තර කරලා තියෙනවා. ඒතකොට ඒ නිසා ඒක අරමුණු වෙනකොට තමයි එයාට හරියටම දැනගන්න හම්බ වෙන්නේ. අන්න ඒකට තමයි කියන්නේ සුද්ධ මනෝද්වාරයෙන් දැනගන්නවා කියලා කියන්නේ. ඊළඟට ඒකක් තියෙන සුද්ධ මනෝද්වාරයක් කියන පංචද්වාරානුබද්ධය විසුද්ධිය කියලා ඒකත් දෙආකාරයකට යනවා කියලා. සුද්ධ මනෝද්වාරයේ කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ පංචද්වාරයත් එක්කලා බැඳිච්ච මනෝද්වාරය සුද්ධ මනෝද්වාරයේ විසුද්ධිය කියලා සම්පූර්ණයෙන් වෙන් වූ කියන අර්ථ දෙකක් තියෙනවා. වර්තමාන රූපාදිය කර්මණු කොට චක්ෂුද්වාරිකාදී චිත්ත වේති උපන් කාල්හි ඒ රූපයේ ධර්මාරම්මණයේ බවට පත්වල නැවත නැවත අපට සිත් පහළනේ මම අර ඉස්සලා කිව්වේ. අන්න ඒක තමයි. එතකොට කියනවා ඒකට මිශ්‍ර මනෝද්වාරික කියලා. ගාන්ටාවට ගැසීමෙන් ලැබෙන ශබ්දයට අනුව නොඑක්වර අනුරාව කියලා කියන දෝංකාරය දෙන්නේ ඒ සම්පතිය වාගේ. එය පංචද්වාරානුබද්ධ මනෝද්වාරය කියලා කියනවා. ඒක මිශ්‍ර මනෝද්වාරය කියන එකටත් සම්බන්ධයි. එසේ පංචද්වාරානුබන්ධ නොව අරමුණු ලබන මනෝද්වාරයට විසුද්ධිය කියලා. විසුද්ධිය කියන්නේ වෙන්වනේ. වෙන්ව සිද්ධ වෙන කියන්නේ කොහොම විදිහට විස්තරයක් අපට කරනමුත් මේවා දැන ගැනීමට හොඳයි. අපට අවශ්‍ය කරන්නේ අර විදිහට චිත්ත වීති පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම තමයි. මේවායින් අමතර දැනීමට හොඳයි. එහෙනම් අපිට අපි පාඩම සමාප්ත කරන්න.
එනම් මොනවයි කියවෙච්ච කාරණාවට අනුකූලව ඉතලා තම තමාගේ ධර්මඥානය තව තවත් දියුණු කර ගන්නට ඒ තුළින් තමන්ගේ උත්තමාර්ථය දක්වා යාමට මේ තමාගේම කරන විග්‍රහයන් නැමැති උපදේශනාවන් තව තවත් ප්‍රගුණ කරමින් ඉස්සරහට යන්න ඒ සඳහා ඔබට මෙයත් ධර්මයේ අත්කලක් බවට පත් වේවා කියන ආශිර්වාදනය කරමින් අද වැඩසටහන සමාප්ත කරනවා